සියලු දෙනාටම සුබ දවසක්. කලින් වීඩියෝ එකේදී මම ඔයාලට අරගෙන ආවා ඔක්සීකරණ ඔක්සීහරණ ප්‍රතික්‍රියා වෙන වෙනම කොහොමද ලියන්නේ කියලා. ඒ කියන්නේ අර්ධායනික තුලිත ප්‍රතික්‍රියා ලියන්නේ කොහොමද කියලා. අද මම ඔයාලට මේ පාඩමෙන් අරගෙන එන්නේ අර්ධායනික තුලිත ප්‍රතික්‍රියා දෙකක්. ඒ කියන්නේ ඔක්සීහරණ ප්‍රතික්‍රියාවක් සහ ඔක්සීකරණ ප්‍රතික්‍රියාවක් කොහොමද එකට එකතු කරන්නේ කියන එක පිළිබඳව. අනිවාර්යයෙන්ම ප්‍රතික්‍රියාවක ඔක්සීකරණයක් වෙනවා නම් ඔක්සීහරණයක් එහා සමගාමීව සිද්ධ වෙන්න ඕනි. ඒ කියන්නේ ඔක්සීකරණ සහ ඔක්සීහරණ ප්‍රතික්‍රියා දෙකම එක විට සිදු වෙනවා. හරි. අපි එහෙනම් අද බලමු කොහොමද ඔක්සීකරණ සහ ඔක්සීහරණ ප්‍රතික්‍රියා දෙකක් එකතු කරලා එක ප්‍රතික්‍රියාවක් ලියන්නේ කියලා. කලින් වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දුන්නා කොහොමද අර්ධායනික තුලිත ප්‍රතික්‍රියා ලියන්නේ කියලා. ඒක නිසා මම මේ වීඩියෝ එකේදී ඔයාලට ඒ ගැන සවිස්තරාත්මකව කියන්න යන්නේ නැහැ. අද මූලිකව මම අරමුණු කරන්නේ අර්ධායනික තුලිත ප්‍රතික්‍රියා දෙකක් එකට එකතු කරන්න කොහොමද කියන එක ගැන. බලමු පළවෙනි ප්‍රතික්‍රියාව මොකක්ද කියලා. MnO4- permanganate අයන් එක Mn ධන දෙක වෙන ප්‍රතික්‍රියාව. permanganate අයන් එක දම් පාටයි, Mn ධන දෙක අයන් එක අවර්ණයි. MnO4- Mn ධන දෙක වෙනකොට අපි දන්නවා ප්‍රතික්‍රියාව තුලිත කරනකොට ඉස්සෙල්ලාම අපි බලන්නේ පරමාණු තුලිතද කියලා. Mn එකයි Mn එකයි පරමාණු තුලිතයි. ඊට පස්සේ ඔක්සීකරණාංක තුලිත කරනවා MnO4- වල මැංගනීස් වල ඔක්සීකරණාංකය ධන 7යි. Mn ධන දෙකේ ධන දෙක ඔක්සීකරණාංකය ඔක්සීකරණාංක තුලිත කරන්න අපි ඔක්සීකරණාංකේ වැඩි පැත්තට එකතු කරනවා ඉලෙක්ට්‍රෝන ධන 7 ධන දෙකට ගේන්න ඉලෙක්ට්‍රෝන 5ක් එකතු කරන්න ඕනි. දැන් අපි බලනවා දෙපැත්තෙම ආරෝපණ කොච්චර තියනවද කියලා. මෙතන ඉලෙක්ට්‍රෝන 5යි, මෙතන ඍණ 1යි කියලා කියන්නේ සම්පූර්ණ ආරෝපණය ඍණ 6යි. මෙතන ආරෝපණය ධන 2යි. අපි එහෙනම් මේ ප්‍රතික්‍රියාව වෙන්නේ ආම්ලික මාධ්‍යයේදී. ඒක නිසා අපි කරන්නේ මේකේ ආරෝපණ තුලිත කරන්න H+ එකතු කරනවා. එහෙනම් H+ අනිවාර්යයෙන්ම එකතු කරන්න ඕනේ අපි ආරෝපණය අඩු පැත්තට. ඒ කියන්නේ ඍණ ආරෝපණයක් තියෙන පැත්තට. ඍණ ආරෝපණ ටික ධන ආරෝපණ වෙනකන් අපි H+ එකතු කරනවා. H+ 8ක් එකතු කරන්න ඕනි. මෙතන 6යි, මෙතන 2යි. H+ 8ක් එකතු කරා H+ සහ ඔක්සිජන් තුලිත කරන්න අපි මේ පැත්තට ජලය දානවා. ජලය 4ක් එනවා. ඊට පස්සේ Fe ධන 2 Fe ධන 3 වෙන ප්‍රතික්‍රියාව. ඒක ලියන්න කොහමද? Fe ධන 2 කොළ පාටයි, Fe ධන 3 අයන් එක කහ පාටයි. මේ ප්‍රතික්‍රියාව තුලිත කරන්න හරිම ලේසි. ධන 2යි ධන 3යි පරමාණු තුලිතයි. ඔක්සීකරණාංක තුලිත කරන්න අපි ඔක්සීකරණාංකයේ වැඩි පැත්තට ඉලෙක්ට්‍රෝන එකක් දානවා. දැන් ප්‍රතික්‍රියාව තුලිතයි. හරි. මේක ඔක්සීකරණ ප්‍රතික්‍රියාව මොකද්ද? ඔක්සීකරණ ප්‍රතික්‍රියාව තමයි Fe ධන 2 Fe ධන 3 වෙන ප්‍රතික්‍රියාව. මේක ඔක්සීහරණ ප්‍රතික්‍රියාව මොකද්ද? ධන 7 ධන 2 වෙන ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ ඔක්සීකරණ අංකය අඩු වෙන ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ MnO4- Mn ධන 2 වෙන ප්‍රතික්‍රියාව. අපි එහෙනම් දැන් කරන්න යන්නේ මේ ඔක්සීහරණ ප්‍රතික්‍රියාවයි මේ ඔක්සීකරණ ප්‍රතික්‍රියාවේ දෙක එකතු කරන්න යන්නේ. මේ දෙක එකතු කරන්න හේතුව මොකද්ද? ඔක්සීකරණ ප්‍රතික්‍රියාවක් සහ ඔක්සීහරණ ප්‍රතික්‍රියාවක් මාධ්‍යයක එකිනෙකට සමගාමීව සිද්ධ වෙන නිසා. ඒ කියන්නේ හිතන්න අපිට දීලා තියෙනවා කියලා Fe ධන 2 සාන්ද්‍රණය හොයන්න මොකක් හරි ද්‍රාවණයක. ඒ වෙලාවට අපි මොකද කරන්නේ? MnO4- සාන්ද්‍රණය දන්නා ද්‍රාවණයකින් Fe ධන 2 Fe ධන 3 වෙනකන් ඒ ද්‍රාවණයට MnO4- යම් පරිමාවක් දානවා. මේ ප්‍රතික්‍රියාව සම්පූර්ණ වෙනකම් පරිමාවක් දානවා. ඒකෙන් අපිට පුළුවන් Fe ධන 2 සාන්ද්‍රණය හොයාගන්න. එහෙනම් ඔයාලට තේරෙනවා ඇති ඔක්සීකරණ සහ ඔක්සීහරණ ප්‍රතික්‍රියාවල තියෙන වැදගත්කම මොකක්ද කියලා. මේ ප්‍රතික්‍රියා ටික ලියලා අන්තිමේටම අපි රෙඩොක්ස් ප්‍රතික්‍රියා ආශ්‍රිත ගණනය කිරීම කරනවා. ඒක නිසා බය වෙන්න එපා. මේ ප්‍රතික්‍රියා ටික හොඳට පුරුදු වුණාට පස්සේ ගණන් හදන්න අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. හරි. අපි බලමු මේ ප්‍රතික්‍රියා දෙක එකතු කරන්නේ කොහොමද කියලා. දැන් මේ ප්‍රතික්‍රියා දෙක ලියාගත්තනේ. ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මේ ප්‍රතික්‍රියා දෙක අපි නම් කරගන්න ඕනේ පළවෙනි ප්‍රතික්‍රියාව සහ දෙවෙනි ප්‍රතික්‍රියාව කියලා. ප්‍රතික්‍රියා දෙක නම් කරගත්තට පස්සේ අපි කරන්න ඕනේ මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ ඉලෙක්ට්‍රෝන හුවමාරුවේ මගින්. ඒ කියන්නේ ඔක්සීකරණ ප්‍රතික්‍රියාවේදී පිට වෙන ඉලෙක්ට්‍රෝන අරගෙන ඔක්සීහරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. එහෙනම් මේ ප්‍රතික්‍රියා දෙකේම සමාන වෙන්න ඕනේ මොනවද? ඔක්සීකරණ ප්‍රතික්‍රියාවේදී පිට කරපු ඉලෙක්ට්‍රෝන ගානයි ඔක්සීහරණ ප්‍රතික්‍රියාවේදී පිට කරපු ඉලෙක්ට්‍රෝන ගානයි. ඒක නිසා අපි ඉලෙක්ට්‍රෝන ගාන තමයි මේ ප්‍රතික්‍රියා දෙකේ සමාන කරන්නේ. දැන් මෙතන බලන්න මෙතන එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන්නේ. මෙතන බලන්න මෙතන ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාවට ඉලෙක්ට්‍රෝන 5ක් ඕන වෙලා කියන්නේ මේ ප්‍රතික්‍රියාවෙන් ඉලෙක්ට්‍රෝන 5ක් ලබා දීලා තියෙනවා. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද?
ඉලෙක්ට්‍රෝන 5ක් ලබා දීලා නම් දෙවෙනි ප්‍රතික්‍රියාව 5ෙන් ගුණ කරන්න ඕනේ. පළවෙනි ප්‍රතික්‍රියාව 1ෙන් ගුණ කරන්න ඕනේ. මොකද අපි කරන්නේ ඉලෙක්ට්‍රෝන සමාන කරන්න. හරි අපි එහෙම ගුණ කරලා ලියමු. ඉස්සෙල්ලාම කරන්නේ මේ ප්‍රතික්‍රියාව 1ෙන් ගුණ කරනවා. එතකොට එනවා මෙන්න මේ වගේ එකක්. MnO4 1 ධන ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. 5 ඉලෙක්ට්‍රෝන ධන H+8ක් තියෙනවා. ඊට පස්සේ මේක 5ෙන් ගුණ කරලා ලියන. ධන 5ක් Fe ධන 2. ඊට පස්සේ ආපහු ප්‍රතිඵල පැත්ත අපි ලියනවා. එකක් Mn ධන 2 ධන 4ක් H2O ධන මේක 5ෙන් ගුණ කරනවා. 5ක් Fe ධන 3 ධන මෙතන ඉලෙක්ට්‍රෝන 1යි 5යි ඉලෙක්ට්‍රෝන. දැන් අපිට පුළුවන් ඉලෙක්ට්‍රෝන 5ට මෙතන ඉලෙක්ට්‍රෝන 5 කපලා දාන්න. ඊට පස්සේ අපිට පුළුවන් ප්‍රතික්‍රියාව ගන්න MnO4 1යි 8යි H+ 5ක් Fe ධන 2 එකක් Mn ධන 2 4ක් ජලය සහ 5ක් Fe ධන 3 කියලා ප්‍රතික්‍රියාවක් ගන්න. දැන් එහෙනම් ඔන්න අපි මේ ප්‍රතික්‍රියා දෙක එකතු කරලා ලිව්වා. හරි ඊළඟ ප්‍රතික්‍රියාව විදිහට මම තෝරගත්තේ ක්‍රෝමේට් අයන් එක ක්‍රෝමික් අයන් එක බවට පත් වෙන ප්‍රතික්‍රියාව. මේකේ ක්‍රෝමේට් අයන් එක කහ පාටයි ක්‍රෝමික් අයන් එක කොළ පාටයි. ඊට පස්සේ මම තෝරගත්තේ ඔක්සීකරණ ප්‍රතික්‍රියාව විදිහට සල්ෆයිඩ් අයන් එක සල්ෆේට් අයන් එක බවට පත් වෙන එක. දැන් බලන්න මේකේ සල්ෆේට් අයන් එකයි සල්ෆයිඩ් අයන් එකයි කියන අයන දෙකම අවර්ණයි. දැන් බලන්න ඔක්සීහරණ ප්‍රතික්‍රියාව CrO4 ධන 3ක් E ධන 8ක් H+ එකක් Cr ධන 3 ධන 4ක් ජලය. මේක තමයි ක්‍රෝමේට් ක්‍රෝමික් වෙන ප්‍රතික්‍රියාවේ අර්ධායනික තුරිත ප්‍රතික්‍රියාව. ඊට පස්සේ සල්ෆයිඩ් සල්ෆේට් වෙන ප්‍රතික්‍රියාවේ SO3 ධන 1ක් ජලය SO4 ධන 2ක් E ධන 2ක් H+. කලින් ප්‍රතික්‍රියාවේදී අපි කරේ මොකද්ද? කලින් හෙදී අපි කරේ ඔක්සීකරණ ප්‍රතික්‍රියාවේදී පිටවන ඉලෙක්ට්‍රෝන ඔක්සීහරණ ප්‍රතික්‍රියාවට වැය වෙනවා කියලා හිතලා ඔක්සීකරණ ප්‍රතික්‍රියාවේ තියෙන ඉලෙක්ට්‍රෝන ගානේ ඔක්සීහරණ ප්‍රතික්‍රියාව ගුණ කරනවා. ඔක්සීහරණ ප්‍රතික්‍රියාවේ තියෙන ඉලෙක්ට්‍රෝන ගානේ ඔක්සීකරණ ප්‍රතික්‍රියාව ගුණ කරනවා. හරි. මේකෙත් අපි මේ ප්‍රතික්‍රියාව පළවෙනි ප්‍රතික්‍රියාව විදිහට ගමු. මේ ප්‍රතික්‍රියාව දෙවෙනි ප්‍රතික්‍රියාව විදිහට ගමු. හරි. දැන් අපි කරන්න යන්නේ පළවෙනි ප්‍රතික්‍රියාව ගුණ කරනවා දෙකේ. එක කියලා කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන ගානේ එකතු කරනවා. දෙවෙනි ප්‍රතික්‍රියාව ගුණ කරනවා 3. 3 කියලා කියන්නේ පළවෙනි ප්‍රතික්‍රියාවේ ඉලෙක්ට්‍රෝන ගාන. දැන් අපි මේ දෙක එකතු කරමු. පළවෙනි ප්‍රතික්‍රියාව දෙකින් ගුණ වෙන්නේ 2ක් CrO4 2- ධන 3 වරක් 2 6ක් ඉලෙක්ට්‍රෝන ධන 8 වරක් 2 16ක් H+. හරි. ප්‍රතිඵල පැත්තට යන කලින් ප්‍රතික්‍රියාවක පැතිවර කරගනිමු. ප්ලස් සල්ෆයිඩ් අයන් එක 3ෙන් කරනවා 3ක් SO3 2- ධන 3ක් H2O. දැන් අපි ප්‍රතිඵල පැත්තට යමු. 2ක් Cr ධන 3 ධන 4 2 8ක් ජලය ධන SO4 2- කීයක්ද 3ක් ධන 3 වරක් 2 6ක් E ධන 3 වරක් 2 6ක් H+. දැන් අපිට පුළුවන් වැඩි ඒවා කපලා දාන්න. මෙතන 6ක් H+ තියෙනවා. මෙතන 10ක් H+ තියෙනවා. 10ක් H+ ඉතිරි වෙනවා. ඉලෙක්ට්‍රෝන 6ට මේ ඉලෙක්ට්‍රෝන 6 කපලා දාන්න පුළුවන්. මෙතන ජලය 8ක් තියෙනවා. මෙතන ජලය 3ක් තියෙනවා. ඒකට 5ක් ජලය ප්‍රතිඵල පැත්ත ඉතිරි වෙනවා. දැන් අපි එහෙනම් ප්‍රතික්‍රියාව ලියලා දාමු. 2ක් CrO4 2- ධන 10ක් H+ ධන 3ක් SO3 2- 2ක් Cr ධන 3 ධන 5ක් ජලය ධන 3ක් SO4 2-. හරි. අපි ප්‍රතික්‍රියාව තුලිත කරලා ඉවරයි. අපි බලමු ඊළඟ ප්‍රතික්‍රියාව මොකද්ද කියලා. ඊළඟ ප්‍රතික්‍රියාවේ තියෙන්නේ ඩයික්‍රෝමේට් අයන් එක ක්‍රෝමික් අයන් එක බවට පත් වෙන ප්‍රතික්‍රියාව සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් O2 බවට ඔක්සීකරණය වෙන ප්‍රතික්‍රියාව. අපි බලමු මේ ප්‍රතික්‍රියාව කොහොමද තුලිත කරන්නේ කියලා. මේකත් මම මේ ප්‍රතික්‍රියා දෙක අර්ධායනික ප්‍රතික්‍රියා දෙක තුලිත කරන ආකාරය කියලා දෙන්න යන්නේ නෑ ඔයාලට. Cr2O7 2- කියන ඩයික්‍රෝමේට් අයන් එක Cr ධන 3 කියලා කියන ක්‍රෝමික් අයන් එක මේ ප්‍රතික්‍රියාව ලියුවාම එනවා 6ක් ඊතන 14ක් H+ දෙකක් Cr ධන 3 ධන 7ක් ජලය කියලා H2O2 O2 බවට පත් වෙන ප්‍රතික්‍රියා තුලිත කරපුවාම දෙකක් ඊතන 2ක් H+ කියලා එනවා. දැන් අපි කරන්නේ ප්‍රතික්‍රියා දෙකෙත් ඉලෙක්ට්‍රෝන සමාන කරනවා.
මේක පළවෙනි ප්‍රතික්‍රියාව, මේක දෙවෙනි ප්‍රතික්‍රියාව කියලා ගත්තාම අපි පළවෙනි ප්‍රතික්‍රියාව එහෙම තියෙනවා ධන, දෙවෙනි ප්‍රතික්‍රියාව වැඩි කිරීම 3, දෙවරක් 3 6යි. හරි. වැඩේ සාර්ථකයි. දැන් අපි මේක තුනත කරගෙන යමු. පළවෙනි එක එකෙන් ගුණ කරන්නේ Cr2O7 2 1 ධන 6ක් ප්‍රතිඵල පැත්තට යන්න කලින් ප්‍රතික්‍රියක පැත්ත තුලිත කරගෙන යමු. මේක 3න් වැඩි කරනවා 3ක් H2O2 ඊට පස්සේ 2ක් Cr ධන 3 ධන 7ක් H2O ධන මෙතන තියෙනවා O2 එක ගුණ කරනවා 3න් 3ක් O2 ධන 2ක් E වැඩි කරනවා 3න් 6ක් E ධන 2ක් H+ කියලා කියන්නේ 6ක් H+. මේකෙත් අපිට කපලා දාන්න පුළුවන් 6ක් ඊට 6ක් E. දැන් අපිට පුළුවන් ප්‍රතික්‍රියාව තුලිත කරන්න Cr2O7 2- ධන 3ක් H2O2 මෙතනදී බැරි වුණා ලියන්න ධන 14ක් H+. හරි. මෙතන 14ක් H+ තියෙනවා. මෙතන 6ක් H+ තියෙනවා. 14න් 6ක් කියපුවාම 8ක් H+ වෙනවා. 8ක් H+ ඊතල 2ක් Cr ධන 3 ධන 7ක් H2O ධන 3ක් O2. හරි. ප්‍රතික්‍රියාව අපි ලියලා ඉවරයි. බලමු ඊළඟ ප්‍රතික්‍රියාව මොකක්ද කියලා. ඊළඟ ප්‍රතික්‍රියාව දීලා තියෙන්නේ මේකත් අපිට ඉතාමත් වැදගත් වෙන ප්‍රතික්‍රියාවක්. ඔක්සිජන් ඔක්සිජන් ප්‍රතික්‍රියා කරනකොට පාස් පේපර්ස් වල කීව සැරයක්ම අහලා තියෙනවා. අපි බලමු මේ ප්‍රතික්‍රියාව කොහොමද තුලිත කරන්න කියලා. මේකත් ඉතාම සරලයි. I- I2 වෙන ප්‍රතික්‍රියාව 2ක් I- ඊතලයක් I2 ධන 2ක් E. ඊළඟ බලන්න කොපර් ධන 2 කොපර් ධන වෙන ප්‍රතික්‍රියාව කොපර් ධන 2 ධන E ඊතලයක් කොපර් ධන. දැන් අපි මේ ප්‍රතික්‍රියා දෙකත් 1 සහ 2 කියලා නම් කරගෙන ඉමු. දැන් අපි කරන්න ඕනේ මේක ඉලෙක්ට්‍රෝන එකයි තියෙන මෙතන 2යි තියෙන. එහෙනම් දෙවෙනි ප්‍රතික්‍රියාව අපි 2කින් ගුණ කරනවා. 1 ධන 2 වැඩි කිරීම 2. හරි. දැන් එහෙනම් අපිට නම් මෙන්න මෙහෙම 2ක් I- ධන කොපර් ධන 2 ධන 2ක් ඉලෙක්ට්‍රෝන ඊතලයක් I2 ධන 2ක් ඉලෙක්ට්‍රෝන ධන කොපර් ධන 2ක්. 2 ඊට 2යි කැපෙන. එතකොට අපිට එනවා 2ක් I- ධන 2ක් කොපර් ධන 2 ඊතලයක් I2 ධන 2ක් කොපර් ධන. හරි. අපි බලමු මේ ප්‍රතික්‍රියාව කොහොමද තුලිත කරන්න කියලා. මේකෙත් මම අර්ධායනික ප්‍රතික්‍රියාව තුලිත කරලා තියෙනවා. I2 ධන 2ක් ඊතලයක් 2ක් I-. අපි මේ ඊළඟට ඉගෙන ගන්න ප්‍රතික්‍රියාව නම් ගොඩාක් වැදගත් වෙන ප්‍රතික්‍රියාවක්. මොකද අපිට දෙන ඕනම අනුමාපනය ගන්න එකදී I2 අනුමාපනය කරන්න ගන්නේ සෝඩියම් තව සල්ෆේට්. ඒක නිසා මේ ප්‍රතික්‍රියාව ඉතාමත් වැදගත්. ඊට පස්සේ S2O3 2- කියලා කියන්නේ තව සල්ෆේට් අයන් එක. දෙකක් S2O3 2- S4O6 2- ධන 2ක් E. දැන් අපි මොකද කරන්නේ? මේ ප්‍රතික්‍රියාවේ දෙපැත්තම ඉලෙක්ට්‍රෝන දෙක තියෙනවා. ඒක නිසා මේ පළවෙනි ප්‍රතික්‍රියාවයි මේ දෙවෙනි ප්‍රතික්‍රියාවයි තුලිත කරන්න ගුණ කර ඉන්න ඕනේ නැහැ. මේ දෙක නිකම්ම එකතු කරලා දානවා. I2 ධන ඉලෙක්ට්‍රෝන දැන් අපි ලියන්නේ අපි දැන් ටිකක් දන්නවනේ තුලිත කරන විදිය. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන ලියන්න ඕනේ නැහැ. දෙකක් S2O3 2- දෙකක් I- ධන S4O6 2-. හරි. ඒ ප්‍රතික්‍රියාවත් අපි ඔන්න ලියලා ඉවර කරා. දැන් බලමු ඊළඟ ප්‍රතික්‍රියාව. ඊළඟ ප්‍රතික්‍රියාවත් ගොඩක් වැදගත් වෙනවා. කලින් කරපු ප්‍රතික්‍රියාව ඔක්කොම වගේ වුණේ ආම්ලික මාධ්‍යවලදී සහ උදාසීන මාධ්‍යයේදී. අන්තිමට කරපු ප්‍රතික්‍රියාව සුද්ධ වුණේ උදාසීන මාධ්‍යයේදී. I2 සහ සෝඩියම් තව සල්ෆේට් අනුමාපනයේදී. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ භාෂ්මික මාධ්‍යයේදී. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව දෙනවා ඔයාලට නයිට්‍රේට් හඳුනා ගැනීමේ පරීක්ෂණ වලදී. නයිට්‍රේට් හඳුනා ගැනීම පරීක්ෂණ වලදී අපිට කියනවා මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ භාෂ්මයක් දාලා ඇලුමිනියම් කුඩු දාලා රත් කරනකොට භාෂ්මික වායුවක් පිට වෙනවා කියලා. එහෙනම් අපිට ඒක අඳුර ගන්න පුළුවන් නයිට්‍රේට් හරි නයිට්‍රයිට් වගේ අයන එකක් තමයි මේක තිබිලා තියෙන්නේ කියලා. මේකට අදාළ ප්‍රතික්‍රියාව වෙන්නේ මෙන්න මේ අර්ධායනික තුලිත ප්‍රතික්‍රියා දෙක. අපි බලමු මේ ප්‍රතික්‍රියා දෙක කොහොමද තුලිත කරන්නේ කියලා. ඇලුමිනියම් සහ AlO2 ඇලුමිනේට් අයන එක තියෙනවා. මේක ප්‍රතික්‍රියා තුලිත කරනකොට අපිට එනවා ඇලුමිනියම් ධන 4ක් OH-
ඊතලයක් LO2- ධන 3ක් ධන 2ක් H2O කියලා. ඊළඟට දෙනවා නයිට්‍රේට් අයන් එක ධන 8ක් ධන 6ක් H2O. ඊතලයක් ඇමෝනියා ධන 9ක් OH- කියලා. මේ ප්‍රතික්‍රියා තුරත කරන්න කොහොමද අපි? මෙතන ඉලෙක්ට්‍රෝන තියෙනවා 8ක්. මෙතන ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 3යි. එහෙනම් අපි මේක 1යි 2යි කියලා ගත්තොත් එහෙම පළවෙනි ප්‍රතික්‍රියාව ගුණ කරනවා 8ෙන්, දෙවෙනි ප්‍රතික්‍රියාව ගුණ කරනවා 3ෙන්. හරි. අපි එහෙනම් තුරත කරලා බලමු. 1 වැඩි කිරීම 8 ධන 2 වැඩි කිරීම 3. හරි. තුරත කරගෙන යමු. 8ක් ඇලුමිනියම් ධන 8 වරක් 32ක් OH- ධන ප්‍රතික්‍රියක පැත්ත ඉවර කරගෙන යමු. 3ක් NO3- ධන 8 වරක් 3 24ක් ඉලෙක්ට්‍රෝන ධන 6 වරක් 3 18ක් H2O. ප්‍රතික්‍රියක පැත්ත ඉවරයි. දැන් අපි බලමු ප්‍රතිඵල පැත්ත. 8ක් LO2- ධන 8 වරක් 3 24ක් ඉලෙක්ට්‍රෝන ධන දෙවරක් 4 දෙවරක් 8 16ක් H2O ධන 3ක් NH3 ධන 9 වරක් 3 27ක් OH-. අපිට මේකත් කපලා අයින් කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන 24ට මේ ඉලෙක්ට්‍රෝන 24 කපලා අයින් කරන්න පුළුවන්. හයිඩ්‍රොක්සයිඩ් 32ක් තියෙනවා මෙතන 27ක් තියෙනවා. එහෙනම් 27යි 32යි කියලා කියන මෙතන 5ක් ඉතිරි වෙනවා. තව අපිට පුළුවන් ජලය කපලා අයින් කරන්න. මෙතන ජලය 2ක් ඉතිරි වෙනවා. දැන් අපි අවසාන ප්‍රතික්‍රියාව ලියමු. 8ක් Al ධන 5ක් OH- ධන 3ක් NO3- ධන 2ක් H2O ඊතලයක් 8ක් LO2- ධන 3ක් NH3. හරි. ඔන්න නම් අපි මේ ප්‍රතික්‍රියාවත් තුලිත කරා. අපි එහෙනම් ඊළඟට බලමු කොහොමද රෙඩොක්ස් ප්‍රතික්‍රියාශ්‍රිත ගණනය කිරීම සිද්ධ කරන්නේ කියලා.